අයිබෝන් පෑබර අනාගතයකට ආශ්‍රිතපතමින් අදත් මම සක්වල අඩවිය YouTube channel එක ඔස්සේ ඔබ සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී එළඹීමට නියමිත මාර්තු මාසය තුලදී සිදුවන ජ්‍යොතිෂමය කරුණු කාරණා පිළිබඳව ඔබ දැනුවත් කරන්නටත් ඒ මාසය තුලදී ඔබගේ ලග්නයට සහ ඔබට කොහොමද කියන එකට පොඩි විග්‍රහයකට යන්නටයි. ඉතින් අපි බලමු මාර්තු මාසයේදී සිදුවන විශේෂ ජ්‍යොතිෂමය සිද්ධාන්ත මොනවාද කියන එක. විශේෂයෙන් මාර්තු මාසයේ අපිට ග්‍රහමාරු අඳුන ගන්න පුළුවන් හතරක් තියෙනවා. බුධගේ ග්‍රහමාරුව තියෙනවා කුම්භ රාශියට 6 වෙනිදා, සූර්යාගේ මීන රාශියට සංක්‍රාන්තිය තියෙනවා 15 වෙනිදා මාර්තු මාසේ. නැවතත් බුධ ග්‍රහයා මීන රාශියට ගෝචරය කරනවා මාර්තු මාසේ 24 වෙනිදා. සිකුරු ග්‍රහයාගෙත් කුම්භ රාශියට ගෝචර ගමන සිදුවනවා මාර්තු මාසේ 31 වෙනිදා. ඊට අමතරව අපිට ග්‍රහ යුද්ධ තුනක් තියෙනවා මාර්තු මාසයට. මාර්තු 2 වෙනිදා සහ 6 වෙනිදා අඟහරු සහ සිකුරුගේ ග්‍රහ යුද්ධ දෙකක් පවතිනවා. මේ ග්‍රහ යුද්ධ දෙකෙන්ම අඟහරු ග්‍රහයා තමයි ජය ලබන්නේ. නැවතත් ග්‍රහ යුද්ධයක් තියෙනවා මාර්තු මාසේ 21 වෙනිදා. ඒ තියෙන්නේ බුධ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා අතර. එතනින් ගුරු ග්‍රහයට ජය හිමි වෙනවා. කේවල සිද්ධි යෝග තුනක් අපිට හඳුන ගන්න පුළුවන් වෙනවා මාර්තු මාසයේ. මේ කේවල සිද්ධි යෝගය anu පංචාංග ශුද්ධ දිනවලට අමතරව අපේ කාර්ය ඉටු කර ගැනීමට අවශ්‍ය ආශිර්වාද ගෙන දෙන විශේෂ යෝගයක්. ඒ කියන්නේ පංචාංගයේ ශුද්ධ නැතත් මේ දිනයක් අපිට භාවිතා කිරීමේ හැකියාව පවතිනවා අපේ වැඩ කටයුතු සාර්ථකත්වයේ උදෙසා. කේවල සිද්ධි යෝගයක් යෙදෙනවා මාර්තු මාසයේ 5 වෙනිදා අලියොම 1:51 සිට උදෑසන 6:22 දක්වා. තව කේවල සිද්ධි යෝගයක් යෙදී පවතිනවා 23 වෙනිදා උදෑසන 6:14 සිට සවස 6:52 දක්වා කාලය තුල. අනෙත් කේවල සිද්ධි යෝගයේ යෙදෙන්නේ මාර්තු මාසයේ 28 වෙනිදා උදෑසන 6:12 සිට දහවල් 12:24 දක්වා කාලය තුල. ඊට අමතරව අපි කරන වැඩ කටයුතු හොඳ හෝ නරක ඒ වැඩ කටයුතු දෙගුණ තෙගුණ කරන ආශිර්වාද ගේන අවස්ථාවන් ගේන යෝගයක් විදිහට අපි හඳුර ගන්නවා ද්විපුෂ්කර යෝග, ත්‍රිපුෂ්කර යෝග. ත්‍රිපුෂ්කර යෝගයක් නම් මාර්තු මාසයේ යෙදෙන්නේ නැහැ. නමුත් ද්විපුෂ්කර යෝගයක් යෙදෙනවා. ඒ ඕනම ප්‍රතිඵලයන් දෙගුණ කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා මේ දිනේදී සිදු කරන වැඩ කටයුතු වලින්. එය යෙදෙන්නේ මාර්තු මාසයේ 29 වන හඟාරුවාදා උදෑසන 6:11 සිට උදෑසන 11:28 දක්වා කාලය තුලදී. ඊට අමතරව විශේෂ සුබඵල දෙන යෝගයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ගුරු ග්‍රහයා සහ රවි ග්‍රහයා අතර පුෂ නක්ෂත්‍රය පවතින සම්බන්ධය. ඉතින් මේ රවි දිනයක පුෂ නක්ෂත්‍රයේ යෙදෙනවා. ඒ රවි පුෂ්කර යෝගයේ යෙදෙනවා 13 වන ඉරිදා රාත්‍රී 8:05 සිට පසුදා උදෑසන 6:19 දක්වා කාලය තුල. ඊට අමතරව තවත් විශේෂ අපි වැඩිපුරම ඔබ තරම බීතියට පත්වෙන යෝගයක් මේ ගොඩක් අය මොකද දරුවන්ගේ කේන්දරවල මේ වගේ තත්ත්වයක් තිබුත් ඒක යම් කිසි මට්ටමකට යම් බීතියක් ඇති කර ගන්න අවස්ථාවක් උදා කරන මේ කාලසර්ප යෝගය. මෙවැනි කාලසර්ප යෝගයක් උදා වෙනවා මාර්තු මාසයේ 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා කාලය තුලත්. නැවතත් සඳුගේ ගමනින් මිදිලා නැවතත් 23 වෙනිදා සිට 31 වෙනිදා දක්වා මේ කාලසර්ප යෝගය යෙදෙනවා. ඉතින් මේ දිනවල උපදින දරුවන්ට මේ කාලසර්ප යෝගය ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් එතනින් කාලසර්ප යෝගයද කාලාමෘත යෝගයද කියලා අපිට හඳුනා ගැනීම හැකියාව තියෙනවා උදා වෙන ලග්නයත් අනුව. නමුත් පොදුවේ මේ දිනවල කාලසර්ප යෝගය යෙදෙනවා. නවම් මාස අමාවක දිනයේ යෙදෙනවා මාර්තු මාස 2 වෙනිදා බදාදා. මැදින්පුර 15ක යෙදෙන්නේ මාර්තු මාස 18 වෙනිදා සිකුරාදා දිනයකදී. මේ තමයි ජ්‍යොතිෂ වශයෙන් විශේෂ සිදුවීම් මාර්තු මාසය තුලදී. අපි බලමු මින් ඉදිරියට ඔබගේ ලග්නයට කොහොමද කියන එක. මේෂ ලග්නයෙන් උබන් ඔබට මාර්තු මාසය තුලදී විශේෂ අපි ග්‍රහ පීඨින් මොනවද කියන එක අපි සැලකිලිමත් වුණොත් විශේෂයෙන් අඟහරු ග්‍රහයා බලවත්ව සහ සෙනසුරු ග්‍රහයා බලවත්ව ඔබගේ කේන්ද්‍රයේ 10 වෙනිදා තැන්පත්ව සිටිනවා මාර්තු මාසය තුලදී. ඉතින් ඒ නිසා සෙනසුරුගේ බලවත් වීම අනුව ශෂ යෝගයේ යෙදෙනවා. අඟහරු ග්‍රහයාගේ ඒ බලවත් වීම අනුව රුචක යෝගයේ යෙදෙනවා. මේක කාලීන තත්වයක්. මේ ගෝචරය හරහා එළඹෙන තත්වයක්. ඒ හරහා ඔබගේ වැඩ කටයුතු ජවයෙන් බලයෙන් කරන්න පුළුවන් හැකියාව වැඩ කටයුතු වල ඉතා ඕනෑපාකමින් වැඩවල යෙදෙමින් ඒවල සාර්ථකත්වයට යන්න පුළුවන් හැකියාව, පිරිස් බලය සහිතව ඔබගේ වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවන් මේ අරහා උදා වීමට
අවස්ථාවන් ගෙන දෙනවා. ඊට අමතරව අපිට ගන්න පුළුවන් හංගාරු ගායා දිග්බලව යෙදෙනවා මේ කාලය තුලදී. ඉතින් මේ හංගාරු ගායා දිග්බලව යෙදීමත් එක්ක දකුණු දිශාව අරබයා ඔබ කරන වෘත්තීය වැඩ කටයුතු වලට විශේෂ දියුණුවක් සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් නිර්මාණය කරලා දෙනවා. ඒ නිසා මේෂ ලග්නෙ ඔබ විශේෂයෙන් ඔබගේ වෘත්තීය සහ රැකියා වැඩ කටයුතු සහ විශේෂ ගමන් බිමන් වල යෙදෙනවා නම් දකුණු දිශාව බලා වැඩ කටයුතු කිරීමෙන් ඔබට විශේෂ දියුණුවක් අත් කර ගන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයත් මේ හංගාරු ග්‍රහයස් ලෙස අයිතියක් ලබන නිසා. ඊට අමතරව මේ සෙන්සුරු ග්‍රහයා බාධක ග්‍රහයා ඔබගේ. ඉතින් මේ ග්‍රහය 10 වෙනි තැන්පත් වෙන්නේ. ඉතින් පසුගිය කාලය පුරාටම ඔබගේ වෘත්තීය කටයුතු වලට විශේෂ බාධා මත වෙන්න පුළුවන්. ඉතින් මේ මාර්තු මාසයත් ඒට වළංගුයි. නමුත් හංගාරු ග්‍රහයත් අතර තැන්පත් වෙන නිසා වෙනදාට වඩා ටිකක් ජවයකින් ශක්තියකින් වැඩ ගන්න පුළුවන් හැකියාවක් ඔබට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඊට අමතරව සිකුරු ග්‍රහයත් 10 වෙනි තැන්පත් වෙන නිසා ඔබට කෙටි වැඩවලට යෙදෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබගේ වැඩවල තරමදුරට පිළිවෙලට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩක සේවා කරන ස්ථානය තුල තරමක් සැහැල්ලුවෙන් ඔබගේ කාලය ගෙවන්න පුළුවන් හැකියාවකුත් නිර්මාණය කරලා දෙනවා. ඊට අමතරව 11 වෙනි ගුරු සහ රවි ග්‍රහයාගේ තැන්පත් වීමත් එක්ක අපිට විශේෂයෙන් ඔබගේ ආදායම් කෙරෙහි විශේෂ දියුණුවක් ඇති කර ගන්න පුළුවන් අවස්ථාවන් නිර්මාණය කළ දෙන තත්ත්වයක් තමයි උදා කරලා තියෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් 15 වෙනිදෙන් පසු රවි ග්‍රහයා 12 වෙනිට යෑමත් එක්ක රවි සූර්යාගේ මරණකාරක ස්ථානට යනවා. ඉතින් තරමා දුරට ඔබගේ වැඩ කටයුතු වලට විශේෂයෙන් ඔබගේ ප්‍රතිරූපයට ඔබගේ ආත්මයට ඔබගේ මනසට පීඩාගෙන දෙන වැඩ කටයුතු සිදුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා 15 වෙනිදායින් පසුව. ඉතින් මේ අනුව ගත්තොත් සාමාන්‍යයෙන් ඔබගේ විශේෂ උනන්දුව සහ කැපවීම මත සාර්ථකත්වයට යන්න පුළුවන් හැකියාවක් මේෂ ලග්නෙහි ඔබට මාර්තු මාසයේ තුලදී පවතිනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මාර්තු මාසය තුලදී විශේෂයෙන් ඔබගේ රවි ග්‍රහයා මාර්තු මාසයේ 15 වෙනිදා දක්වා දිග්බල ස්වභාවයෙන් තමයි පවතින්නේ. මොකද ඔබගේ 10 වෙනි තැන්පත්ව ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබ නැගෙනහිර දිශාව මුල් කරගෙන ඔබගේ වෘත්තීය කටයුතු සහ ආදායම් කටයුතු එමෙත විශේෂ ගමන් බිමන් ආදී යෙදෙනවා නම් ඒ විශේෂ දියුණුවක් සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊට අමතරව ගත්තොත් ගුරු ග්‍රහය 10 වෙනි තැන්පත් නිසා අභිමානවත් ගෞරවාන්විතව ඔබගේ රැකියා කටයුතු වෘත්තීය කටයුතු ලෙදෙන්න පුළුවන් හැකියාවක් නිර්මාණය කරලා තියෙන නිසා ඔබගේ විශේෂයෙන් ඔබගේ ප්‍රතිරූපයේ පෞරුෂත්වය ගොඩනගා ගන්න පුළුවන් වෘත්තීය දියුණුව හරහා ගොඩනගා ගන්න පුළුවන් හැකියාවක් වාසනාවක් මාර්තු මාසය තුලදී යෙදෙනවා. විශේෂයෙන් ඔබගේ යෝගකාරක ග්‍රහයා සෙන්සුරු ග්‍රහයා ඔබගේ පුණ්‍ය ස්ථානයේ අපි හඳුන්වන 9 වෙනි තැන්පත්ව ඉන්නවා. ඉතින් ඒ අනුව ඔබගේ වාසනා ගුණයට ඔබගේ වැඩ කටයුතු කෙරෙහි යන අයගේ උදව් උපකාර සහිතව කරන්න පුළුවන් හැකියාවන් වැඩ කටයුතු වල සාර්ථකත්වය උදෙසා නැඹුරුව ඇති කරගන්න පුළුවන් ආශිර්වාදයක් මේ අනුව ගොඩ නැගිලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් විශේෂයෙන් රාහු ග්‍රහයා ලග්නගතව තැන්පත් වීම හරහා විශේෂයෙන් ඔබගේ වැඩ කටයුතු අතපසු වෙන්න පුළුවන් හැකියාවන් නිර්මාණය කරන නිසා ඔබගේ වැඩ අරමුණ සහිතව යම් පෙළ ගැස්මකට ඔබගේ වැඩ කටයුතු සැලසුම් කරගත යුතු වෙනවා. කොහොම නමුත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා සිකුරු ග්‍රහයා තැන්පත් වෙන්නේ 9 වෙනිදා. ඒ නිසා මේ විශේෂයෙන් වාසනාවට සිදුවෙන වැඩ කටයුතු කෙරෙහි විශේෂ නැඹුරුවක් මේ මාර්තු මාසයේදී තියෙනවා. ඉතින් විශේෂයෙන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව මේ தත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. කොහොම නමුත් පොදුවේ ගත්තොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපතිගේ තැන්පත් වීම ගෝචරයෙන් 9 වෙනිදා නිසා ඔබගේ පෙර කුසලයන් ඉස්මතු කරගෙන ඔබගේ වැඩ කටයුතු වලට සාර්ථකත්වය උදෙසා ඒ ආශිර්වාදාත්මකව ඒ පීඨ ලබා ගන්න පුළුවන් හැකියාවක් වෘෂභ ලග්න හිමියන්ට මාර්තු මාසය තුලදී යෙදී පවතිනවා. ඊට අමතරව අපි ගත්තොත් කේතු ග්‍රහයත් 7 වෙනි තැන්පත් වීම විශේෂයෙන් කේතු ග්‍රහයට 7 වෙනි තරම් සුදුසු භාවයක් නෙමෙයි. ඉතින් මේ විවාහය සහ අන් අය සමග වැඩ කටයුතු කිරීම ලෝකයා සමග ඔබගේ වැඩ කටයුතු ඔබ ලෝකයාට දක්වා යන ස්ථානය විශේෂයෙන් හවුලේ වැඩ කටයුතු මේ 7 වෙනි භාවයෙන් තමයි නිවේදනය කරන්නේ. ඉතින් ඒ අනුව ඔබගේ ඒ කීයද ලෞකික වැඩ කටයුතු වල යම් ගැටලු සාගත තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ දැහැමිව ආධ්‍යාත්මික මාර්ගයක ගමන් කරනවා නම් මේ තත්ත්වයේ තරම්ම ඔබට බලපෑමක් නැහැ. නමුත් විශේෂයෙන් ඔබගේ ලෞකික සුවය පතාගෙනම ඔබගේ මේ අරමුණු කෙරෙහි ගත කරන ජීවිතයක් නම් ඔබ ගෙවන්නේ ඒ අනුව වෘෂභ ලග්න ඔබට යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා මාර්තු මාසය තුලදී. ඉතින් මේ රාහු සහ කේතු ග්‍රහයෝ අප්‍රේල් මාසයේදී ඔවුන්ගේ රාශිය මාරු කරන නියමිතයි. මේ තාත්වය ඉතින් මාර්තු මාසයේ යෙදී පවතින නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබට මාර්තු මාසය තුලදී විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා
බුධ ග්‍රහයා 8 වැන්නෙත් 9 වැන්නෙත් 10 වැන්නෙටත් ගෝචර කිරීමට නියමිතයි. විශේෂයෙන් 6 වෙනිදා ඔබ 8 වැන්නේ සිට 9 වෙනිටත් නැවත 24 වෙනිදා 9 වැන්නේ සිට 10 වෙනිටත් ගෝචරය කරනවා. ඉතින් මේ 8 වැන්නේ තමයි මාසයේ මුලදී තැන්පත් වෙන්නේ. ඒ නිසා ඔබගේ විශේෂයෙන් ඔබ ගන්නා තීරණ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. ඔබ ගන්නා තීරණ දෙවරක් තෙවරක් නැවත වරක් පරීක්ෂා කරලා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඔබ ගන්නා තීරණවල යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරන්න පුළුවන් අනාගතයේදී. ඉතින් 9 වැන්න සහ 10 වැන්න බුධ ග්‍රහයට තරම් ගැටලුකාරී ස්ථානයක් නෙමෙයි. විශේෂයෙන් වෘත්තීය දියුණුව සහ ඔබගේ වාසනාව ගුණය සහිතව වැඩ කරන්න පුළුවන් හැකියාවක් ආශිර්වාදයක් ඔබගේ ලග්නාධිපති ග්‍රහයාගේ තැන්පත් භාවයත් එක්ක අපිට සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබ විදේශගත වෙන්නට යම් බලාපොරොත්තුකින් ඉන්නවා නම් මේ කාලය ඉතාමත් යහපත් ලෙස සලකන්න පුළුවන්. රාහු ග්‍රහය 12 වෙනි තැන්පත් වීම හරහා ඒට අවශ්‍ය තරමක් දුරට ඒකට අවශ්‍ය ආශිර්වාදයක් ගෙනෙහෙන්න හැකියාවක් පවතිනවා. කොහොම නමුත් ඔබගේ බාධක ගුරු ග්‍රහයා තැන්පත්ව ඉන්නේ 9 වෙන්නේ. ඒ නිසා ඔබගේ විශේෂයෙන් ඔබගේ පියා ඔබගේ ආයතන ප්‍රධානීන් සමග කරන වැඩ කටයුතු විශේෂයෙන් ඔබගේ ආධ්‍යාත්මික උපදේශකයන් පූජකයන් වැනි අයගෙන් යම් කිසි මට්ටමකට ඔබට ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ දියුණුවට අනවශ්‍ය උපදෙස් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ලැබෙන උපදෙස් පවා තරමක් දුරට නැවත වරක් ඒ ගැන සිතාමතා ඒ ක්‍රියාත්මක කරනවා නම් වඩා හොඳයි යයි මට නිගමනයයි. මොකද අපිට ලැබෙන සියලුම උපදේශයන් අපිට සාර්ථකත්වය උදෙසාම ලැබෙන දේවල් නෙමෙයි. අපි මොකද ඔබ දන්නවා අඟුලිමාල චරිතය ගැන අපි කතා කරොත් අඟුලිමාලට ගුරුවරයාගෙන් ලැබුණ යාපත් උපදේශයක් නෙමෙයි. ඉතින් මේ වගේ අපිට විවිධ ඔය කතා ඔස්සේ අපිට මේවනි අත්දැකීම් තියෙනවා. ඔබටත් ඒ වගේ අත්දැකීම් ඇති. ඒ නිසා ඔබට ලැබෙන උපදේශයන් පවා තරමක් දුරට ඔබට යහපත් ආයපත්ද කියලා තීරණයකට එළඹිලා ඉන්න අනතුරුව ක්‍රියාත්මක කරනවා නම් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ නොදී ඔබගේ අනාගත අභිවෘද්ධිය එකලෙසම පවත්වා ගන්න පුළුවන් හැකියාවක් වාසනාවක් ඔබට මාර්තු මාසය තුලදීත් පවත්වා ගන්න පුළුවන් විශේෂ ඔබගේ උනන්දුව මත මේ ඇති කරගන්න පුළුවන් හැකියාවක් තමයි පවතින්නේ. කටක ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නාධිපති ග්‍රහය සඳු ග්‍රහය වෙනවා. ඉතින් මේ සඳුගේ ගෝචර ගමන නම් දවස් දෙකමාරෙන් දෙකමාරට වෙනස් වෙන නිසා අපිට විශේෂ වශයෙන් මේ දිනවල කොහොමද කියන එකට යන්න අමාරුයි. ඒකයි ඔබ විශේෂ මේ ග්‍රහමාරු පිළිබඳ වීඩියෝ වැඩසටහන ඔබ නරඹනවා නම් කවදාකවත් ඔබට සඳුගේ ග්‍රහ ගමන අනුව සිදුවන්නේ මොනවාද කියන එක දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඊටමත් කෙටි කාලිනව මේ රාශි මාරුවක් සිදු කරන නිසා විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය සඳු වෙන නිසා මේ தත්ත්වය ඔබට උදා වෙනවා. ඉතින් කොහොම නමුත් මෙතනදී මම මුලදී මතක් කරා මාර්තු මාසයේදී කාලසර්ප යෝගයක් යෙදෙනවා කියලා. ඉතින් මේ කාලසර්ප යෝගයේ මිදෙන දවස් කීපයක් මම ඔබට සඳහන් කළා එතනදී. ඉතින් මේ මිදෙන්නේ සඳු හරහා සඳුගේ ගමන හරහා. ඉතින් මේ සඳුගේ ගමනත් එක්ක චන්ද්‍ර දීප්ත යෝගයක් නිර්මාණය කරලා දෙනවා 12 වෙනිදාත් 22 වෙනිදාත් අතර කාලය තුලදී. ඉතින් මේ 12 වෙනිදාත් 22 වෙනිදාත් අතර තුලදී සඳු ග්‍රහයා මේ රාහු සහ කේතුගේ අක්ෂයෙන් පිටට පැනලා ඉන්නේ. අනිකුත් ග්‍රහයෝ සියලුම දෙනා රාහු සහ කේතුට මැදි වෙලා ඉන්නේ. ඉතින් ඒ අනුව සඳුගේ බලය වැඩි වෙනවා. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය නිසා ඔබගේ පෞරුෂත්වයේ සෞඛ්‍ය කෙරෙහි විශේෂ වර්ධනයක් ඔබගේ විශේෂයෙන් පෞරුෂත්වය තුළ විශේෂ කැපී පෙනෙන දියුණුවක් ඇති කරගන්න පුළුවන් ආශිර්වාදයක් මේ හරහා නිර්මාණය කළ දෙනවා. ඉතින් ඒ අනුව ගත්තොත් විශේෂයෙන් ඒ කාලය තුළ ඔබට විශේෂ ප්‍රතිඵල ලබන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ කරන වැඩ කටයුතු වල සාර්ථකත්වයක් ගේන්න එන්න පුළුවන් හැකියාවකුත් ඒ හරහා නිර්මාණය වීමක් තියෙනවා. කොහොම නමුත් ඔබගේ බාධක සිකුරු ග්‍රහයා ඇත්වන්නේ තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ අනුව ඔබගේ අහුලේ කරන වැඩ කටයුතු විශේෂයෙන් විවාහය තුලදී ව්‍යාපාර තුලදී යම් ගැටලු බාධක මතු කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කොහොම නමුත් ඔබගේ විශේෂයෙන් ඔබගේ මතක් කර යුතුයි ඔබගේ කේන්දරයේ 7 වෙන්නේ ඒ කියන්නේ මකර රාශිය තුල සෙනසුරු ග්‍රහයා සහ අඟහරු ග්‍රහයා බලවත් තැන්පත් වීමත් එක්ක කාලීන වශයෙන් ඔබට ශෂ යෝගය සහ රුචක යෝගය නැමැති පංචමා පුරුෂ යෝගයන් දෙක බලපවත්වනවා. ඒ අනුව ඔබගේ ජවයෙන් බලයෙන් වැඩ කරන්න පුළුවන් හැකියාව, වැඩවල අන් අයගේ උදව් උපකාර සහිත ඔබගේ සාර්ථකත්වය උදෙසා කරන්න පුළුවන් හැකියාව, පිරිස් බලය විශේෂයෙන් අන් අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඔබගේ වැඩ කටයුතු ඔබ පෞරුෂත්වයේ හීලනම්මන වැඩ කටයුතු සිදු වෙන්න පුළුවන් හැකියාවක් මේ හරහා නිර්මාණය වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් පවතිනවා. ඉතින් කොහොම නමුත් විශේෂයෙන් ඔබගේ වැඩ කටයුතු වල අඩාල වීමක් නම් කටක ලග්නෙමියන්ට මාර්තු මාසයේ දකින්න හම් වෙන්නේ නැහැ. විශේෂයෙන් සුබඵල අත්කර ගන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ සෙන්සුරුහුගේ බලය සහ අඟහරුගේ බලයත් එක්ක ජවයෙන් ශක්තියෙන් වැඩ කරන්න පුළුවන් හැකියාවක් ඔබට නිර්මාණය කරලා දෙනවා.
රවි ග්‍රහයා සූර්යා අටවැන්නේ සිට 15 වෙනිදා 9 වෙනිට ගමන් කරනවා. ඉතින් මේ අටවැන්නේ තැන්පත් වීම රවි ග්‍රහයට තරම් සුදුසු ස්ථානයක් නෙමෙයි. ආත්මය පීඩාගෙන දෙන ඔබට මානසිකව යම් හරි පීඩාගෙන දෙන ගැටලු මතු කරන්න පුළුවන් විශේෂයෙන්. ඉතින් ඒ කාලය තුලත් ටික ප්‍රවේශම් සාගතව කටයුතු කරමින් මාර්තු මාසය ගත කරනවා නම් ඔබගේ දියුණුව නිරන්තරයෙන් පවත්වා ගන්න පුළුවන් හැකියාව පවතිනවා මාර්තු මාසය තුලදී. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා සූර්යයා එවත් රවි ග්‍රහයා තැන්පත්ව ඉන්නේ 7 වෙනිදා මාසයේ ආරම්භයේදී. ඉතින් 7 වෙනිදා තැන්පත් වීමත් එක්ක විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වය කෙරෙහි යම් කිසි අවම තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් අන් අය සමග වැඩ කටයුතු කිරීමේදී විවාහය තුලදී හවුලේ වැඩ කටයුතු වලදී ඔබගේ විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වය සහ ඔබගේ අභිමානය පස්සේ කළා ඔවුන් සමග සමීපව වැඩ කරන්න ඔවුන් සමග හිතවත්ව කුළුපගව වැඩ කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කළ දෙනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන් ඔබගේ ආත්ම අභිමානය උදාරත්වය යම් කිසි මට්ටමකට හීන වෙන තත්ත්වයක් තමයි උදාවන්නේ. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය 7 වෙනිදා තැන්පත් වීම. ඉතින් ලග්නාධිපතියට යන්න පුළුවන් උපරිම දුර විදිය තමයි 7 වෙනි භාවය අපි හඳුන්වන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන් ඔබගේ දීප්තියේ කාන්තියේ යම් කිසි අඩුවක් ඇතිවීමේ ප්‍රවණතාවයකුත් පවතිනවා මේ අනුව. කොහොම නමුත් 15 වෙනිදාන් පස්සේ රවි ග්‍රහයා සූර්යා 8 වෙනිදාට ගෝචරය කරනවා සංක්‍රාන්තිය සිදු කරනවා. ඉතින් ඒ අනුව 8 වෙනිදාට පැමිණීමත් එක්ක විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා නිසා ඔබ ගන්නු ලබන තීරණවලදී ඔබගේ ආයෝජන මාර්ගවලදී තරමදුර සැකලිමත් විය යුතු වෙනවා. ඔබ අනාගතයේ දියුණුවක් උදෙසා ඔබ ගන්නා ලබන ආයෝජන මාර්ග සහ තීරණවලදී ගැටලුකාරී තත්ත්වයන් මතුවේ යන සැකයක් පවතිනවා නම් තරමත් දුරට දෙවරත් එවරක් හිතාමතා තව අයගේ උපදෙස් සහිතව ඒ කටයුතු ක්‍රියාත්මක කරනවා නම් වඩා හොඳයයි මගේ නිගමනය. සිකුරු ග්‍රහයා මරණකාරක ස්ථානයේ තැන්පත් වෙනවා 6 වෙනි. ඉතින් ඒ අනුව නැවතත් අර කියන ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් විශේෂයෙන් 7 වෙනින් කියවෙන කාරුණු කාරණා කෙරෙහි නයිසර්ගික සිකුරු ග්‍රහයට අයත් කාරක ස්ථානය. ඉතින් ඒ ස්ථානවලට යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන්. සිංහ ලග්නයේ බියන්ට විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 3 වෙනිත් අධිපතිත්වයක් තියෙන නිසා විශේෂයෙන් ඔබ අන් අය සමග තොරතුරු හුවමාරු කරන වැඩ කටයුතු වලදී ඔබගේ වීරියෙන් බල පරාක්‍රමයෙන් කැපවීමෙන් දක්ෂ සාධ කුසලතාවලින් කරන වැඩ කටයුතු වලදී යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමේ යම් ප්‍රවණතාවයක් තියෙනවා සිකුරු ග්‍රහයා 6 වෙනිදා තැන්පත් වීමත් සමග. හංගාරු ග්‍රහයත් එම ස්ථානයේම තැන්පත් 6 වෙනිදා. ඉතින් ඔබගේ බාධක ග්‍රහයා ඒ නිසා විශේෂයෙන් සතුරු කරදර බාධක මැද්දේ තමයි මේ මාර්තු මාසයේ ගෙවන්න වෙන තත්ත්වයක් උදා වෙලා පවතින්නේ සිංහ ලග්නෙමියන්ට. ඒ නිසා ඔබගේ විශේෂයෙන් ඔබ ගනු ලබන තීරණවලදී අන් අය සමග කරන වැඩ කටයුතු වලදී ඔබගේ අභිමානයත් ආරක්ෂා කරගැනීමෙන් ඔබගේ ප්‍රතිරූපය ඔබගේ පෞරුෂත්වය බිඳ හෙලා ගන්නේ නැතුව වැඩ කටයුතු කරන්න ඔබ සැලසුම් කරනවා නම් තරමත් දුරට මේ තත්ත්ව වලින් මිදිලා ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා සැලසුම් කරන්නට කටයුතු මෙහෙවන්නට පුළුවන් හැකියාවක් නිර්මාණය වෙනවා මාර්තු මාසයේදී. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 5 වෙනිදා තැන්පත් වෙනවා මාර්තු මාසයේ 6 වෙනිදා දක්වා. ඉතින් එතනින් එහාට 6 වෙනිදාට ගෝචරය කරනු ලබනවා 24 වෙනිදා දක්වා. ඉතින් 24 වෙනිදාන් පසු නැවතත් 7 වෙනිදාට ගමන් කරනවා. ඉතින් මේ ලග්නාධිපතිගේ ගමන අනුව විශේෂයෙන් අපි මුල් දින 6 තුලදී ඔබගේ අධ්‍යාපන වැඩ කටයුතු වල දියුණුවක් ඔබගේ ගුණ කටයුතු වල දියුණුවක් විශේෂයෙන් ඔබ වෘත්තීය වේදිකෙක් නම් එහෙම නැත්නම් ඔබ රැකියාවක් කරන අය නම් මේ රැකියාව පරිසරය තුල ඔබ යම් කිසි දෙයක් උගත යුතු නම් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන් හැකියාව යම් දෙයක් අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාවක් ඒ ඕනම දෙයක් ඉක්මනින් ධාරණය කර ගන්න පුළුවන් හැකියාව ඔබට ඒවා ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන් සහ අත්දැකීම් ලබන්න පුළුවන් හැකියාවක් මේ හරහා නිර්මාණය කළ දෙනවා. ඉතින් ඉගෙනුම් ලබන දරුවන්ට සහ ඕනම දෙයක් ඉගෙනීමට යම් කිසි ඒ පරිසරය තුළ යම් දෙයක් අධ්‍යයනය කරන්න පුළුවන් ආශිර්වාදයක් මේ හරහා ගෙනෙනවා. ඉතින් ඉන් අනතුරුව 6 වෙනිදාට ගෝචරය කරන්නේ ලග්නාධිපති ග්‍රහයා 6 වෙනිදාට ගෝචරය කිරීමත් එක්ක විශේෂයෙන් අනාගතයේ හෝ මේ අවස්ථාවන් වල අන් අය සමග කටයුතු කිරීමේදී ඔබට සතුරන් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් ඇති අවස්ථාවන් ගොඩනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබ ගනු ලබන තීරණ අනුව විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වය අනුව එහෙම නැත්නම් ඔබගේ වචන අනුව. ඉතින් ඒ නිසා ඔබගේ ගනු ලබන ක්‍රියාමාර්ගවලදී තීරණවලදී තරමදුරට ප්‍රවේශම් සාගත ගත යුතු වෙනවා. විශේෂයෙන් ඔබගේ
අලුතෙන් සතුරුන් අති කරගන්න පුළුවන් අවස්ථාවන් ගෙන එන නිසා විශේෂයෙන් මම පෙරදී මතක් කරේ එකයි ගනු ලබන තීන්දුව తీරනවලදී ඔබගේ වචනවලදී සහ ඔබගේ පෞරුෂත්වය අන් අය සමග ඒ ලෝකයට ඉදිරිපත් කරන අවස්ථාවේදී තරමදුරට සැකලිමත්ව එය කරනවා නම් මේ තත්ත්වයන් අලුත් සතුරන් ඇති කර ගන්න පුළුවන් අවස්ථාවන් අඩු කර ගන්න පුළුවන්. විශේෂයෙන් ඇතැම් විට ඔබගේ ආයෝජන මාර්ග කෙරෙහි ණය වෙන්නට වෙන අවස්ථාවන් උනා නිර්මාණය කිරීමේ හැකියාවක් මේ හරහා පවතිනවා. කොහොම නමුත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තරමදුරට සැකලිමත් වෙනවා නම් මේ කාලය තුල තවත් ඔබගේ අනාගතයේ ඇති විය හැකි සෞඛ්‍ය අඩාල වීම කෙරෙහි යහපත් අතට හරව ගන්නට පුළුවන් ඔබට හැකියාවක් පවතිනවා මාර්තු මාසය තුලදී. කොහොම නමුත් අවසාන දින කීපයේදී ඔබගේ ලග්නාධිපති ග්‍රහය 7 වෙනිට ගෝචර කරන්නේ. ඉතින් අනිවාර්ය සමග ඔබගේ දැනුම සහ කුසලතාවයන් බෙදා හදා ගන්න පුළුවන් හැකියාවක් ගොඩනගෙනවා. ඔබගේ බාධක ග්‍රහය ලෙස ගුරු ග්‍රහය තැන්පත් වෙන්නේ 6 වෙන්නේ. ඉතින් 6 වෙන්නේ මේ අනුව එතනින් නැවතත් වරක් කියවෙනවා සතුරන් හැති වී හැකි යම් කිසි ඔබට ඔබගේ වැඩ කටයුතු වලට බාධා ගෙන දීම වැඩ කටයුතු අඩාල කරන තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවට. ඉතින් ඒ අනුව ගත්තොත් විශේෂයෙන් කන්‍යා ලග්නයේ හිමියන් මාර්තු මාසයේ තරමදුරට සැකීමත්ව කටයුතු කරනවා නම් අනාගතයේ එළඹිය හැකි නව අභියෝග සහ බාධක සහ ඔබගේ වැඩ කටයුතු වලට අන් අය එදිරිවාදීකම් කරන තත්ත්වයන් නිර්මාණය කර ගැනීමේ හැකියාවන් අවම කරගන්න පුළුවන් අවස්ථාවක් ඔබට සලසා ගන්න පුළුවන් හැකියාව පවතිනවා මාර්තු මාසයේදී. තුලා ලග්නයෙන් උපන් ඔබට මාර්තු මාසයේදී විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 4 වෙනි තැන්පත්ව ඉන්නවා. ඉතින් මේ අනුව ලග්නාධිපති ග්‍රහයා සිකුරු ග්‍රහයාට දිග්බල ස්වභාවයක් තමයි ඇති කරන්නේ. ඉතින් ඔබ ගිනිකොන දිශාව මුල් කරගෙන මේ දිනවලදී විශේෂයෙන් මේ මාර්තු මාසය තුලදී 31 වෙනිදා දක්වා මේ ස්ථානයේ තමයි තැන්පත් වෙන්නේ. ඉතින් මාර්තු මාසය තුලදී ඔබ ගිනිකොන දිශාව මුල් කරගෙන ඔබගේ වෘත්තීය කටයුතු ආදායම් උපයන වැඩ කටයුතු ඔබගේ විශේෂ ගම බිමන් ආදී යෙදෙනවා නම් ඒ දියුණුවක් ඒ යනව ගමන බිමනේ සාර්ථකත්වයක් ඇති කර ගන්න පුළුවන් හැකියාවක් ආශිර්වාදයක් ගෙන දෙනවා ඒ සිකුරු ග්‍රහයාගේ දිග්බල ස්වභාවයත් එක්ක. ඊට අමතරව එම ස්ථානයේම සෙනසුරු ග්‍රහයත් අඟහරු ග්‍රහයත් විශේෂ බලයකින් තැන්පත්ව ඉන්න අතරතුර අපිට කාලින වශයෙන් ශෂ යෝගය සහ රුචක යෝගය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මේ ශෂ යෝගය සහ රුචක යෝගය පංචමහා පුරුෂ යෝගයන් වලට අයත් වෙනවා. ඉතින් ඒ අනුව පිරිස් බලය සහිතව ඔබගේ හැකියාවෙන් ශක්තියෙන් ජවයෙන් වැඩ කරන්න පුළුවන් හැකියාවල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතින. විශේෂයෙන් වෘත්තීය වල ඔබ ආදායම් උපයන වැඩ කටයුතු වල විශේෂ දියුණුවක් ඇති කර ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊට අමතරව ගත්තොත් ඔබගේ බාධක ග්‍රහයන් ලෙස හඳුන ගන්න පුළුවන් රවි ග්‍රහයා. ඉතින් මේ සූර්යයා තැන්පත්ව ඉන්නේ 5 වෙනිදා සිට නැවතත් 15 වෙනිදා මාර්තු මාසයේ 6 වෙනිදාට ගෝචරය කරන සංක්‍රාන්තිය සිදු කරනවා. ඉතින් ඒ අනුව සූර්යාගේම පීටීම් එක විශේෂයෙන් බැලද්දී ඔබගේ අධ්‍යාපන වැඩ කටයුතු ඉගෙනුම් වැඩ කටයුතු විශේෂයෙන් ඔබ යම් කිසි දෙයක අධ්‍යයනයක යෙදෙනවා නම් ඒ අධ්‍යයනය කරන වැඩ කටයුතු වල යම් කිසි යහපත් මට්ටමක් වගේම හයපත් මට්ටම් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා සමසමව. විශේෂයෙන් යහපත් මට්ටමක් යනු ඔබගේ විශේෂයෙන් ආධ්‍යාත්මික දියුණුවක් උදෙසා ඔබ කරන වැඩ කටයුතු වල ඔබ මන්ත්‍ර භාවිතා කරනවා නම් පිරිත් භාවිතා කරනවා නම් ඒ අනුව යම් කිසි මට්ටමක ඔබට ආශිර්වාදයක් ගෙන එන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් කොහොම නමුත් අර සූර්යාගේ නයිසර්ගික ගුණ වන සාමාන්‍යයෙන් අහංකාර ගති ගුණ, උදාර ගති ගුණ, ආඩම්බරකාර ගති ගුණ වලදී ඔබ තවත් අයෙකුගෙන් යම් දෙයක් ඉගෙනුම ලබන අවස්ථාවේදී ඔබගේ විශේෂයේ ඇතිවන අහංකාර ස්වභාවයත් එක්ක මාන ස්වභාවයත් එක්ක ඔබට එම සම්පත්දායකයාගෙන් අවශ්‍ය නිවැරදි දේ ගන්න පුළුවන් හැකියාවන් අවම කරන්න පුළුවන් අවස්ථාවන් ගෙන එනවා. ඉතින් 6 වෙනිදාට ගෝචර කිරීමත් එක්ක නැවතත් ඒ උපචය ස්ථානයක් නේ ජවයෙන් බලයෙන් වැඩ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සතුරන් පරාජය කරන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් ඒ කොහොම නමුත් තරමක් දුරට විශේෂයෙන් ඔබගේ ආත්මයට පීඩාගෙන දෙන ස්වභාවයන් ඇති කරන්න පුළුවන් සූර්යාගේ නයිසර්ගික ස්වභාවයත් එක්ක බලද්දී. ඉතින් ඒ පීඩාගෙන දෙන්නේ බොහෝ විට ඔබට සතුරු කරදර සහ ඔබගේ වැඩ කටයුතු වලට බාධාව පිණිස අන් අය එක්ස්ට්‍රෙස් වීම වැනි තත්ත්වයන් ඔබට ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා මාර්තු මාසය තුලදී. ඊට අමතරව ගත්තොත් විශේෂයෙන් යෝගකාරක ග්‍රහයා
සෙනසුරු ග්‍රහය 4 වෙනි තැන්පත් වීම හරහා විශේෂයෙන් ඔබගේ ධනය බලය සුඛය සහිතව වැඩ කරන්න පුළුවන් හැකියාවක් මේ අනුවත් ඔබට නැවතත් ඊට අවශ්‍ය ආශිර්වාද ගෙන දෙන තත්ත්වයක් තමයි උදා කරන්නේ. ඉතින් කොහොම නමුත් තුලා ලග්න හිමියන්ට මාර්තු මාසය මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන තත්ත්වයක් තමයි පවතින්නේ. ඉතින් ඔබගේ විශේෂයෙන් මේ පංචමා පුරුෂ යෝගවලදී විශේෂයෙන් ඔබගේ උනන්දුව මත ඔබගේ අවශ්‍යතාවය මත ඔබ කරන ඔබ ඒ කාර්යකරී දක්වන කැපවීම මත තමයි ගොඩක් දුරට ඒ සාර්ථකත්වය ගෙන එන්න පුළුවන් පැතිකඩයන් තියෙන්නේ. ඒ අනුව ඉතින් මෙතනදී අපිට පුළුවන් මාර්තු මාසය තුලදී ඔබගේ වැඩ කටයුතු කෙරෙහි කැපවීමෙන් ශක්තියෙන් උනන්දුවෙන් ඒ වැඩවල නිරත වෙනවා නම් ඒට අවශ්‍ය ආශිර්වාද මේ හරහා ඔබ කෙරෙහි ගොනුවීමක් ඇති කරගන්න පුළුවන් පැතිකඩයක් දකින්න පුළුවන් ජ්‍යොතිෂම් වශයෙන් මාර්තු මාසය තුලදී. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය හඟරු ග්‍රහය 3 වෙනි තැන්පත්ව සිටිනවා. ඉතින් 3 වෙනි තැන්පත්ව සිටීමත් සමග විශේෂයෙන් මේ උපචේ ස්ථානයක් අන් අයගේ උදව් උපකාර සහිත ඔබගේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ස්ථානයක්. විශේෂයෙන් 3 වෙනි යනු අඟහරු ග්‍රහයාට ඔබගේ විශේෂයෙන් ඔබගේ ලග්නාධිපතියට තැන්පත් විය හැකි හොඳම ස්ථානයේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ හොඳම ස්ථානයේ හොඳම භාවය ලෙස 3 වෙනි අපි හඳුනාගන්නේ විශේෂයෙන් එතනදී ඒ අනුව සහෝදරව සමග කරන වැඩ කටයුතුවලදී තරමදුරට සැකීමත් ඔවුන් සමග පවතින අන්‍යෝන්‍ය සුවදත්වය බිඳ හෙලා ගන්නේ නැතුව වැඩ කටයුතු කරන්නට ඔබ තරමදුරට වේසමාංශිව කටයුතු කරන්නට සිදු වෙනවා. ඒ විතර නෙමෙයි කල්පනාකාරීව වැඩ කළ යුතු වෙනවා. ඒ තියෙන සම්බන්ධතාවයන් බිඳ හෙලන මට්ටමට යන්නට නොදෙන තත්වයක් උදා නොවෙන්නට. කොහොම නමුත් ගුරු ග්‍රහය 4 වෙනි තැන්පත්ව ඉන්නවා. ඒ නිසා විශේෂයෙන් ඔබගේ සුඛය කෙරෙහි විශේෂ දායකත්වයක් දරනවා. ඉතින් ඔබ මානසික සුවයෙන් ඔබට ශාරීරිකව අවශ්‍ය සැප සම්පත් සහිතව කාලය ගත කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා මේ අනුව අපි විමසද්දී. ඊට අමතරව ගත්තොත් ඔබගේ බාධක ග්‍රහය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සඳු ග්‍රහය. මේ සඳු ග්‍රහයගේ ගෝචර ගමනත් එක්ක මේ භාවයන් කීපයකට ගෝචරය කරනවා. ඒ නිසා විශේෂයෙන් දුක සැප ලාභ අලාභ නිරන්තරයෙන් වෙනස් වෙන්න පුළුවන් තත්ත්ව තමයි පොදුවේ ගත්තොත් වෘශ්චික ලග්නයේ ඔබට නිරන්තරයෙන්ම පවතින්නේ. ඉතින් මේ මාර්තු මාසයේත් ඒටම අපි මෙතනදී ශක්තියෙන් ජවයෙන් වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙද්දී ඒවා වලට යම් කිසි මට්ටමක බාධක එන්න පුළුවන් කියන අවදානම ඔබ දැන හඳුනගෙන ඒ වෙනුවෙන් වැඩ කරනවා නම් විශේෂයෙන් මොන අභියෝග බාධක ආවත් ඔබගේ ශක්තිය ජවය හැකියාවන් කුසලතාවයන් ආපස්සට නොගෙන ඒ වෙනුවෙන් අභියෝග වලට මුහුණ දීලා ඒ වෙනුවෙන් අත්දැකීම් වලින් ඔබගේ පරිණතභාවයේ හීල නංවා ගන්නවා නම් විශේෂයෙන් ඔබගේ දියුණුවට ඒව තවත් රුකුලක් ලෙස තමයි මම නම් දකින්නේ. ඉතින් කොහොම නමුත් වෘශ්චික ලග්නෙහි ඔබට තවත් දුරටත් සෙනසුරු කූරේකු ලෙස අපි හඳුන්වන සෙනසුරු ග්‍රහයත් තැන්පත් වීමක් පවතින 3 වෙනි භාවයෙන්ම. ඉතින් ඒ අනුව ගත්තත් විශේෂයෙන් මේ උපචේ ස්ථානයක් කියලා මම පෙරදි සඳහන් කරා. ඉතින් මෙතනදී අවශ්‍ය අන් අයගේ සහයෝගය සහිතව කටයුතු කරන්න පුළුවන් හැකියාවක් නිර්මාණය කරලා තියෙන නිසා වෘශ්චික ලග්නමියන්ට මාර්තු මාසයේ මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දෙන සම ප්‍රතිඵල ගෙන දෙන මාසයක් විදිහට තමයි හඳුනා ගන්නට පුළුවන් වන්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ගුරු ග්‍රහයා මාර්තු මාසයේදී තැන්පත් වෙලා ඉන්නේ. විශේෂයෙන් ඔබගේ භාව පිළිබඳ විමසද්දී 3 වෙනි. ඉතින් 3 වෙනි භාවය ගුරු ග්‍රහයාට තරමදුරට නොසුදුසු ස්ථානයක් ලෙස අපි සලකන්නේ. ඔබගේ ගුණයන් නැසනවා. විශේෂයෙන් ගුරු ග්‍රහයාට අයත් ස්ථාන විදිහට අපි හඳුනා ගන්න පුළුවන් ලග්නය සහ 4 වෙනි ඔබගේ කේන්දරේ. ඉතින් ඒ අනුව විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වයේ සෞඛ්‍ය කෙරෙහි කරන වැඩ කටයුතු, ඔබ සහෝදරයෝ සමග කරන වැඩ කටයුතු, විශේෂයෙන් ඔබගේ sannivedana කුසලතා හරහා අන් අය සමග සොරතුරු හුවමාරු කරගෙන ඔබ රැකියාවක් කරන පැතිකඩයකට නම් නියලා ඉන්නේ. ඒ වෙනුවෙන් කරන වැඩ කටයුතු විශේෂයෙන් ඔබගේ සාද දක්ෂතා කුසලතා ජවයෙන් ශක්තියෙන් වීරයෙන් කරන වැඩ කටයුතු වල යම් බාධා මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ සැපයට සනීපයට අවශ්‍ය වන භෞතික සැප සම්පත් වල යම් කිසි මට්ටමකට විශේෂයෙන් එතනදී අපි භෞතිකව අපි හඳුනාගත්තොත් ඉඩකඩම් දේපල යාන වාහන ගෙදරට අවශ්‍ය අනිකුත් උපාංග ටීවී ෆ්‍රිජ් පුටු වැනි ආදී ඕනම දෙයක් මෙතනදී ගන්න පුළුවන්. ඉතින් ඒ තියෙන පැතිකඩයන් වල යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරලා දෙන්න පුළුවන් හැකියාවක් මාර්තු මාසයේදීත් යෙදී පවතිනවා. ඉතින් ගුරු ග්‍රහයාගේ මාරුව නැවතත් සිදු වෙන අප්‍රේල් මාසයේදී ඒ දක්වා ඉතින් මේ තත්ත්වය පවතිනවා. ඉතින් මාර්තු මාසයත් ඒටම වළංගුයි. කොහොම නමුත් ඔබගේ විශේෂයෙන් බුධ
ග්‍රහයා බාධක ග්‍රහයා අපිට ලෙස අඳුන ගන්න පුළුවන් බුධ ග්‍රහයා තැන්පත්ව සිටිනවා මේ මාර්තු මාසය තුලදී භාවයන් තුනක ඔබගේ දෙවැන්න තුන්වැන්න සහ හතරවැන්න. ඉතින් දෙවැන්න හරහා විශේෂයෙන් ඔබගේ කුටුම්බය ධනය ගැන කතා කරනවා. ඉතින් මුල් දින 6 තුල විශේෂයෙන් ඔබගේ ධනය සහ පවුල අතර සහ පවුල යනු ඔබ විසින් නිර්මාණය කරගන්න පවුල ඔබගේ කුටුම්බය. ඉතින් ඒ තුලදී යම් කිසි මට්ටමකට බාධක තත්ත්වයන් ගෙන එන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් කතාව අනුවත් ඔබගේ කතාවෙන් අන් අය කෙරෙහි යම් කිසි මට්ටමකට ගැටලු ගෙනන්නට පුළුවන් හැකියාවක්, ඔවුන්ගේ හිත රිදවන්න පුළුවන් හැකියාවක් මේ හරහා නිර්මාණය වෙන්න පුළුවන් ප්‍රවණතාවකුත් පවතිනවා. ඊට පසුව තුන්වැන්නට ගෝචර වීමත් සමග බුධ ග්‍රහයා විශේෂයෙන් ඔබගේ සංවේදන කුසලතාරා දක්ෂතා හරහා ගෙන එන වැඩ කටයුතු වල යම් යම් බාධාකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් හතරවැන්නට ගෝචරය කරන්නේ 24 වෙනිදාන් පසු. ඉතින් එතනදී ඔබගේ භෞතික සැප සම්පත් විඳින භෞතික වස්තු වල යම් කිසි බාධක තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් ඒවා හරි ලෙස ඔබට විඳින්න පුළුවන් හැකියාව අඩු කරන තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් පවතිනවා. රාහු ග්‍රහයා 6 වෙනි තැන්පත් වීම ඉතාමත් හොඳයි. මේ පසුගිය කාලේ පුරාම 6 වෙනි තමයි තැන්පත් වෙන්නේ ධනු ලග්න හිමියන්ට. ඉතින් මේ මාර්තු මාසෙදිටම වළංගු මාසයක් වෙනවා. ඉතින් සතුරු කරදර පීඩා මැඩගෙන ඔබට ජවයෙන් ශක්තියෙන් තවදුරටත් යන්න ආශිර්වාදයක් මේ රාහු ග්‍රහය හරත් නිර්මාණය වීමක් තියෙනවා. කොහොම නමුත් කේතු ග්‍රහයත් ඒතර ස්වභාවිකම 7 වෙනි නියෝජනය කරන නිසා එතනින් 12 වෙනියේ තමයි තැන්පත් වෙන්නේ. ඉතින් ඔබගේ ආධ්‍යාත්මික සුවය පතා ඔබ කරන කියන වැඩ කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් මාසයක් ලෙසත් මේ මාර්තු මාසයේ දකින්න පුළුවන් හැකියාවක් පවතිනවා. ධනු ලග්න හිමියන්ට විශේෂයෙන් මේ ඔබගේ ලග්නාධිපති ග්‍රහය යම් පීඩාකාරී මට්ටමක තැන්පත් වෙන නිසා මේ මාර්තු මාසයේ කල්පනාකාරීව වැඩ කටයුතු කරනවා නම් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් වලින් මිදෙන්න පුළුවන් හැකියාවක් ඔබටම නිර්මාණය කරගන්න පුළුවන් වාසනාවක් පවතිනවා. මකර ලග්නයේ ඔබගේ ලග්නාධිපති ග්‍රහය සෙන්සුරු ග්‍රහය ශනි ග්‍රහයා ලග්නගතව තැන්පත්ව ඉන්නවා. ඉතින් මේ කාලය පුරාටම ඉතින් අප්‍රේල් මාසයේදී පොඩි නැවතත් කුම්භ රාශියට ගිහිල්ලා කුම්භ රාශියේ පොඩි කාලයක් ගත කරලා නැවතත් මකර රාශියට එළඹීමට නියමිතයි. කොහොම නමුත් මකර රාශිය තමයි මේ කාලය පුරාම පැවතුනේ. ඉතින් ඒ අනුව පොදුවේ ගත්තොත් ඔබට ලග්න ඒ රාෂ්ට්‍රයක් විදිහට හැඳින්වීමේ හැකියාවක පවතිනවා. විශේෂයෙන්ම මේ ලග්නාධිපති ග්‍රහයා ඒ බලවත්ව ඉන්න ස්වභාවයත් එක්ක කාලින වශයෙන් ශෂ යෝගයේ නැමැති තත්ත්වය උදා කරනවා. පිරිස් බලය සහිතව ඔබගේ කාර්ය සාධනය කරගන්න පුළුවන් හැකියාව ශක්තියක් මේ හනුව නිර්මාණය කළ තියෙනවා. ඉතින් අභියෝග බාධක එන්න පුළුවන්. මොකද සෙන්සුරු ග්‍රහයේ නෛසර්ගික ස්වභාවය ඔබට දුකකට පීඩාවට පත් වෙන තත්ත්වෙන් ඇති කරන්න පුළුවන් හැකියාවක් තමයි සෙන්සුරු ග්‍රහයාගේ ශනි ග්‍රහයාගේ පවතින්නේ. ඉතින් එම බාධක අභියෝග ආවත් ඒවට ඔබ සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් පෞරුෂත්වයක් ඔබ තුලම ගොඩනැගෙනවා. මේ අභියෝග වලට මුහුණ දෙන්නට ඔබේ පරිණත ස්වභාවය, අධ්‍යක්ීම් බහුල ස්වභාවය මතුකොල්ල දෙන නිසා. ඉතින් සිකුරු ග්‍රහයා සහ අඟහරු ග්‍රහයාත් මෙම ස්ථානයේමයි තැන්පත් වෙලා ඉන්නේ. බුධ ග්‍රහයාත් 6 වෙනිදා දක්වා තැන්පත් වෙ ඉන්නවා ලග්නයේ. ඉතින් ලග්නය තුල විශේෂ අනිකුත් සුභ ග්‍රහයෝ දෙන්නෙකු සහ අඟහරු ග්‍රහයාත් තැන්පත් වෙ ඉන්න නිසා තරම දුරට මධ්‍යස්ථ ප්‍රතිඵල තමයි මුල් දින කිහිපය තුලදී පවතින්නේ. ඉතින් සිකුරු ග්‍රහයා තැන්පත් වීමත් එක්ක විශේෂයෙන් අන් අයගේ ආකර්ෂණ දිනාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව පවතිනවා. අඟහරු ග්‍රහයාගේ තේ බලවත් ස්වභාවයත් සමග විශේෂයෙන් ඔබගේ ජවය බලය සහිතව ඔබගේ පෞරුෂත්වය විදා දක්වන්න පුළුවන් හැකියාවන් අවස්ථාවන් උදා වෙන්න පුළුවන් පරිසරයක් තමයි මකර ලග්න හිමියන්ට මාර්තු මාසය තුලදී යෙදී පවතින්නේ. ගුරු ග්‍රහයා දෙවැන්න තැන්පත් වීම ඔබගේ ධනය වර්ධනය සඳහා ඔබගේ පවුල තුලදී ඔබගේ තෘප්තිමත්ව ජීවිතය ගත කරන්න පුළුවන් හැකියාවක් නිර්මාණය කළ දෙන්න පුළුවන් හැකියාවක් පවතින. විශේෂයෙන් ඔබගේ කතාව තුළ අභිමානවත් ස්වභාවයක්, ධාර්මික ස්වභාවයක්, සෞම්‍ය ස්වභාවයක් ඇති කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් රවි ග්‍රහයාත් මෙම ස්ථානයේමයි තැන්පත් වෙලා ඉන්නේ 15 වෙනිදා දක්වා. ඉතින් ඒ කතාව තුළ අභිමානවත් ධාර්මික ස්වභාවයක් පැවතුනත් එතනදී යම් කිසි අනදෙන ස්වභාවයන් සහ පරිපාලනය සඳහා ඒ කතාව හසුරුවන ස්වභාවයන් නිර්මාණය වීමේ හැකියාවක් පවතිනවා. 15 වෙනිදාන් පසු රවි ග්‍රහයා 3 වෙනිදාට ගෝචර වීමත් සමග ඔබට නැවතත් ඔබගේ ජවය, ශක්තිය, බලය ගැන කතා කරන භාවය. ඉතින් එවැනි කටයුතු හරහා ඔබගේ වැඩ කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මාර්තු මාසය තුලදී අවසාන දින 15 තුලදී රවි ග්‍රහයාගේ 3 වෙනිදාට ගෝචරයේ ගමනත් එක්කත් බලද්දී කොහොම නමුත් විශේෂයෙන් ඔබගේ යෝගකාරක ග්‍රහයා සිකුරු ග්‍රහයා ලග්නගතව තැන්පත් වීම විශේෂ විදිහට දකින්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ බුධ
ලග්නයේ තුල බුධග්‍රහයා තැන්පත් වීමත් එක්ක එතනදී බුධග්‍රහයාගේ දිග්බල ස්වභාවයක් ඇති කරනවා. ඉතින් උතුරු දිශාව මුල් කරගෙන ඔබ කරන වැඩ කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා 6 වෙනිදා දක්වා කාලය තුලදී. ඉතින් බාධක ග්‍රහයා තමයි ඔබගේ ලග්නයට සාපේක්ෂව අඟහරු ග්‍රහයා. ඉතින් මේ අඟහරු ග්‍රහයා තැන්පත්ව බලවත්ව ලග්නගතව සිටියත් යම්කිසි මට්ටමකට ඔබ ගනු ලබන තීන්දුව తీරනම ඇතම විට ඔබට බාධා ලෙස හැරෙන්නට පුළුවන් හැකියාව ප්‍රවණතාවයක් පවතිනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔබේ පෞරුෂත්වයේ උවමනාට වඩා යන්නට නොදී ඒ අන් අයට පීඩාවකට ලක් වෙන මට්ටමට යන්න නොදී ඔබ පාලනය කරනවා නම් විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වයට රැකගෙන අන් අයගේ සුවදත්වයට රැකගෙන මේ කටයුතු කරගෙන යන්නට පුළුවන්. ඔබගේ වැඩ කටයුතු අඩාල නොකරගෙන යන්න පුළුවන් අවස්ථාවන් ඔබට අසුරව ගන්න නිර්මාණය කර ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා මාර්තු මාසය තුලදී. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 12 වෙනිදා තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් 12 වෙනිදා තැන්පත් වීම හරහා විශේෂයෙන් මේ කාලය පුරාම එවැනි තත්ත්වයක් තමයි පැවතුනේ. ඉතින් 12 වෙනි තැන්පත් වීම අපි එක්තරා විදිහකට ලග්න ඒරෂ්ටකයක් විදිහට අපි දකිනවා. ඉතින් ඒ අනුව ඔබගේ විශේෂයෙන් සෞඛ්‍ය සහ ආර්ථිකම් වශයෙන් යම් කිසි මට්ටමකට ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරලා දෙන පරිසරයක් තමයි මේ ලග්න ඒරෂ්ටක තත්ත්වයක් එක්ක උදා වෙන්නේ. නමුත් කොහොම නමුත් ඔබගේ මේ කුම්භ රාශියම තමයි සෙනසුරු ග්‍රහය මූල ත්‍රිකෝණ රාශිය වෙන්නේ. ඉතින් මේ සෙනසුරු ග්‍රහයා 12 වෙනි තැන්පත් වීම ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් නිර්මාණය කළත් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා නිසා යම් කිසි සානදායි මට්ටමක් උදා වෙනවා. ඒ කොහොම නමුත් 12 වෙනි තැන්පත් වීම එක විශේෂයෙන් ඔබගේ විවේක සුවය වැඩිපුර හොයන විශේෂයෙන් ඔබ අලස ස්වභාවයකට පත් කරන්න පුළුවන් හැකියාව එසේ නැත්නම් ඔබගේ ආධ්‍යාත්මික සුවය ඔබගේ ආගම දහමට යම් නැඹුරුවක් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. ආර්ථික වශයෙන් බැලුවොත් යම්කිසි වේදම්කාරී තත්ත්වයන් නිර්මාණය කළ දෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ රෝගාබාධ වලට බේතේත් පිණිස එහෙම නැත්නම් ඔබගේ සුවපත් වීම පිණිස ඔබගේ විනෝදය පිණිස ඔබගේ සැනසීම පිණිස යම්කිසි මුදලක් යට වෙන තත්ත්වයක් තමයි කුම්භ ලග්න හිමියන්ට මේ කාලය පුරාම පැවතුනේ. ඉතින් මේ තත්ත්වයක් මාර්තු මාසයේදී වළංගුයි. ඊට අමතරව බුධ සිකුරු සහ අඟහරු ග්‍රහයන් 12 වෙනි තැන්පත් වීමත් සමග විශේෂයෙන් සිකුරු ග්‍රහයා මේ 12 වෙනිට තැන්පත් වීමත් එක්ක අපි විශේෂයෙන් සුවපත් වීම ගැන කතා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඔබ යම් කිසි රෝගයකින් පීඩාවකින් පසු වුණා නම් ඒ මිදෙන්න පුළුවන් අවශ්‍ය බෙහෙත් ලැබෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. නැවතත් ඔබට ජීවය ඇති කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කොහොම නමුත් එතනදිම අඟහරු ග්‍රහය තැන්පත්ව සිටීම තරම දුරට ඔබගේ විවේකය හයිමි කරන තත්ත්වයක් තමයි නැවතත් නිර්මාණය කළ තියෙන්නේ. මේ අනුව බලද්දී මෙතනදී සම ප්‍රතිඵලයක් තමයි උදා කරන්නේ. එක පැසකින් හොඳ යාපත් ප්‍රතිඵල උදා කරත් අනිතකුත් කූර ස්වභාවයන් සහිත ග්‍රහයන්ගෙන් ඒවා අවම කරන තත්ත්වයන් නිර්මාණය ගෙන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ විශේෂයෙන් ඔබගේ ආර්ථිකම වශයෙන් ගනු ලබන තීරණවලදී ඔබගේ වියදම් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා මාර්තු මාසය තුලදී. ගුරු ග්‍රහයා ලග්නගතව තැන්පත් වීම අනුව විශේෂයෙන් අභිමානවත්ව ධාර්මික ජීවිතයක් ගත කරන්න පුළුවන් නැඹුරුවක් ගෙන එන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ පෙර පින් බලය මහිමෙන් ඔබගේ වැඩ කටයුතු වල සාර්ථකත්වයක් උදෙසා වැඩ කටයුතු මෙහෙවන්න පුළුවන් හැකියාවකුත් මේ හරහාම නිර්මාණය කළ දීලා තියෙනවා. විශේෂයෙන් ඔබගේ ආත්මාභිමානය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවකුත් රවි ග්‍රහයා ලග්නගතව තැන්පත් වීමත් එක්ක මුල් දින 15 වෙනිදී උදා කරලා තියෙන නිසා විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වයේ ඉහළ නංවා ගන්න පුළුවන් හොඳ පරිසරයක් තමයි මාර්තු මාසයේ මුල් දින 15 දක්වා උදා කරලා තියෙන්නේ. ඉන්පසු දින 15 තුළ ඔබගේ තරමදුරට රළු කතා බහ සහ ධනය පිළිබඳ යම් කිසි මට්ටමක ගැටලු ගේන්න පුළුවන් තත්ත්වයක් තමයි උදාවන්නේ. ඉතින් කොහොම නමුත් මධ්‍යස්ථ ප්‍රතිඵල සහිත මේ මාර්තු මාසයේ කුම්භ ලග්න හිමියන් ඔබගේ වැඩ කටයුතු අඩාල නොවන මට්ටමට ඔබ ගනු ලබන තීන්දුව తీරන තරමක් දුරට හොඳින් හිතාමතා ගන්නවා නම් ආර්ථිකම් වශයෙන් ඔබ යම්කිසි ස්ථාවරත්වයක් පවත්වා ගන්නට ඕන අවශ්‍ය ආකල්පයක් සහිත ඔබ වැඩ කටයුතු සැලසුම් කරනවා නම් ඔබට ඔබගේ අසාර්ථකත්වය කෙරෙහි ඔබගේ වැඩ කටයුතු එයින් මුදවන්න පුළුවන් හැකියාවක් ශක්තියක් ඔබටම නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ගුරු ග්‍රහයා තැන්පත් වෙන්නේ මාර්තු මාසයේදී 12 වෙනි භාවයේ. ඉතින් 12 වෙනි භාවයේ හරහා විශේෂයෙන් පෙරදී මතක් කර කුම්භ ලග්නයට සහ සමානවමයි 12 වෙනි තැන්පත් වීම හරහා විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වයේ සෞඛ්‍ය කෙරෙහි යම්කිසි
අයහපත්කාරී දේවල් මතු කළ දෙන්න පුළුවන් හැකියාව පවතිනවා. කොහොම නමුත් එතනදී අපේ විවේකය, සුවය, සුවපත් වීම ගැන කතා කරනවා. ඉතින් ඔබගේ නිින්ද වැඩි ස්වභාවයක්, අලස ස්වභාවයක් මතු කරන්න පුළුවන් හැකියාව පවතිනවා. එහෙම නැත්නම් ඔබගේ ආධ්‍යාත්මික සුවය සොයා ඔබ කරන වැඩ කටයුතු මෙතනදී අපිට නිවේදනය කරන්න පුළුවන් හැකියාවකුත් පවතින නිසා තරමක් දුරට එවැනි පැතිකඩයන් වලට යොමුවකුත් ඇති වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් ගත්තොත් ඔබගේ ගනු ලබන තීන්දුව తీරනවලදී තරමක් දුරට සැලකිලිමත්ව ගත යුතු වෙනවා. ඔබගේ වියහිදම් හොඳින් හිතාමතා අවශ්‍යම වියදම් වලට ඔබගේ ධනය වැය කරනවා නම් මේ තත්ත්වයන් වලින් ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් වලින් මිදෙන්න පුළුවන් පැත්තක් ඔබටම නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කොහොම නමුත් සූර්යයත් 15 වෙනිදා දක්වා රවි ග්‍රහයත් පවතින්නේ මරණකාරක ස්වභාවයෙන්. ඉතින් ඔබගේ ආත්මයට පීඩාගෙන දෙන තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ අතුලාන්තයෙන් ඔබ කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන් අවස්ථාවන් වුණත් නිර්මාණය වීමේ හැකියාව පවතින නිසා තරමක් දුරට ඔබගේ වැඩ කෙරෙහි ඔබගේ කාර්යයන් කෙරෙහි ඔබ කුමන කාර්යකයේ දුනත් ඒ කාර්යයන් කෙරෙහි ඔබගේ ප්‍රතිරූපයට පෞරුෂත්වයට හානිගෙන දෙන තත්ත්වයන් සහ විශේෂයෙන් ඔබගේ ඇත්තටම ඔබ කවුද, ඔබගේ අතුලාන්තයේ මොනවාද තියෙන්නේ, ඒ වගේ දේවල් වලට ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන අන්දමින් මේ කටයුතු අසුර ගන්නට ඔබ සැලකිලිමත්ව මේ කාලය ගත කර යුතු වෙනවා. විශේෂයෙන් එතනදී තව දුරටත් ගත්තොත් ඔබගේ බාධක බුධ ග්‍රහය තැන්පත්ව ඉන්නවා භාවයන් 3ක 6 වෙනිදා දක්වා තැන්පත්ව ඉන්නේ 11 වෙන්නේ. නැවතත් 6 වෙනිදා සිට 24 දක්වා 12 වෙන්නටත් 24 වෙනිදාන් පසු ලග්නගතවත් තමයි බුධ ග්‍රහය තැන්පත් වෙන්නේ. ඉතින් මෙතනදී 11 වෙනි අපේ ආදායම් ගැන කතා කරන ස්ථානයේ අපේ වැඩ කටයුතු සාක්ෂාත් කරගන්න ස්ථානයේ ඉතින් මේ ආදායම් කෙරෙහි මූල්‍යම් වශයෙන් යම්කිසි මට්ටමකට ගැටලුකාරී තත්ත්වයන්, බාධක තත්ත්වයන් මතු කරන්න පුළුවන් හැකියාව පවතිනවා. එතනින් එයාට නැවතත් 12 වෙනිදාට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ වියදම් අධික වීම, අනවශ්‍ය වියදම් වීම වැනි තත්ත්වයන් උදා වෙන්න පුළුවන් හැකියාවක් පවතින නිසා අනතුරුව ලග්නයට ගමන් කිරීමත් එක්ක 24 වෙනිදාන් පසු විශේෂයෙන් ඔබගේ ඉසේ කැක්කුම් සහ ඔබ ගනු ලබන තීරණවලදී ආයෝජන මාර්ගවලදී යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් උදා වෙන්න පුළුවන් හැකියාවක්, බාධක තත්ත්වයන් නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් මේ බුධ ග්‍රහයට පවතිනවා. ඉතින් ඒ අනුව ගත්තොත් මීන ලග්න හිමියන් තරමදුරට සැලකිලිමත්ව මාර්තු මාසයේ ගත කරනවා නම් ආගමිකව ධාර්මිකව කටයුතු කරනවා නම් තරමක් දුරට මේ පවතින ගැටලුකාරී තත්ත්වයන් වලදී මිදිලා ඔබගේ දියුණුව සාර්ථකත්වය එක ලෙස පවත්වා ගන්න පුළුවන්, ආශිර්වාද ගන්න පුළුවන් හැකියාවකුත් පවතිනවා. හොඳයි, අපි බැලුවේ මාර්තු මාසය තුලදී ඔබගේ ලග්න වලට කොහොමද කියලා. මේ ලග්න අතරින් විශේෂයෙන් මම හඳුනාගත්ත ලග්නයන් ලෙස ඔබගේ ලග්නාධිපති ග්‍රහයන් දුෂ්ට ස්ථාන ලෙස අපි හඳුනා ගන්න 6, 8 සහ 12 වෙනිහි තැන්පත් වීමත් සමග ඇති කරන යම්කිසි අපලකාරී තත්ත්වයන් වේ නම් ඒ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ලග්න ලෙස හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මිථුන, සිංහ, කන්‍යා, කුම්භ, මීන යන ලග්න හිමියන්. විශේෂයෙන් මෙතනදී මිථුන සහ කන්‍යා ලග්න හිමියන්ට අධිපතිත්වය ලබන්නේ බුධ ග්‍රහයයි. ඉතින් මේ බුධ ග්‍රහයට අවශ්‍ය ශාන්ති කර්මවල යෙදෙන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් බදාදා දිනවල කොඹ වෘක්ෂයකට වැඳුම් පිදුම් කිරීම, සාතු කිරීම වැනි දේවල් දක්වන්න පුළුවන් හැකියාව පවතිනවා. විශේෂයෙන් දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උදව් උපකාර කිරීම වැනි වතාවත්වල පවා යෙදෙන්න පුළුවන් හැකියාව පවතිනවා. ඔබ පහන් පූජාවන් වලට යොමු වෙනවා නම් උතුරු දිශාව මුල් කරගෙන ගිතෙල් පානක් දැල්වලා බුධ ග්‍රහයෙන් ඇතිවිය හැකි අපල වලින් මිදෙන්න පුළුවන්, ආශිර්වාදයක් පතන්න පුළුවන් හැකියාව පවතිනවා. ඊට අමතරව එතනින් සිංහ ලග්න හිමියන්ට රවි ග්‍රහයෙන් එළඹී ඇති අපල වලින් මිදෙන්න ඉබුල් වෘක්ෂයකට සාතු කිරීම සහ පුදු පූජා පැවැත්වීම දක්වන්න පුළුවන්. ඉරිදා දිනයක මේ සදා තෝරගන්න පුළුවන්. ඉතින් එතනදී රවි හෝරා විදිහට අපි හඳුනා ගන්නවා උදෑසන 6ත් 7ත් අතර කාලේ, රාත්‍රී 8ත් 9ත් අතර කාලේ පහන් පූජාවල යොමු වෙනවා නම් නැගෙනහිර දිශාව මුහුණලා ගිතෙල් බහනක් දැල්වා රවි ග්‍රහයෙන් එළඹිය හැකි අපල වලින් මිදෙන්න ආශිර්වාද පතන්න පුළුවන්. විශේෂයෙන් පියහා සමානව ඔබගේ වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම පතාවත් විදිහට දැක්වන්න පුළුවන් හැකියාව පවතිනවා. ඊට අමතරව අන්දාය උමුතු අයට උදව් උපකාර කිරීමත් මෙතනදී ඒ වෙනුවෙන්ම කර හැකි ශාන්ති කර්ම ලෙස දක්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව එතනදී කුම්භ ලග්න හිමියන්ට ඔබගේ ලග්නාධිපති ග්‍රහය 12 වෙනි තැන්පත් වීම හරහා යම්කිසි අපලකාරී තත්ත්වයක් උදා වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් එතනදී
ඔබට පුළුවන් සෙන්සුරාදා දිනවල නුග වෘක්ෂයකට සාතු කිරීම පුද පූජා පැවැත්වීම ඔබට පහන් දල්වනවා නම් බටහිර දිශාවට තිරය යොමු කරලා ගිතෙල් පානක් දල්වලා වැඳුම් පිදුම් කිරීම ඒ සඳහා ශාන්ති කර්ම ලෙස දක්වන්න පුළුවන්. ඔබට දුගී මගී යාචක ආබාධිත වයසක අයට දානමාන දීම උදව් උපකාර කිරීම ඒ සඳහා හොඳ වතාවත් විදිහට දැක්වීමේ හැකියාවකුත් පවතිනවා. ඊට අමතරව මීන ලග්න හිමියන්ටත් ඔබගේ ලග්නාධිපති ග්‍රහය 12 වෙනි තැන්පත් වීම හරහා අපලකාරී තත්ත්වයක් උදා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන් ගුරු ග්‍රහයාට සිදු කළ යුතු ශාන්ති කර්ම වලට යොමු වෙනවා නම් එතනින් මිදෙන්න පුළුවන් හැකියාවක් පවතින එම ගැටලුකාරී තත්ත්වයන් වලින් ඒ සඳහා අපිට බෝධි වෘක්ෂයකට බ්‍රහස්පතින්දා දිනවල පුද පූජා පැවැත්වීම පහන් පූජා දල්වනවා නම් ඊසාන දිශාව යොමු කර ගිතෙල් පානක් දල්වා වැඳුම් පිදුම් කිරීම ඔබගේ ගුරුවරුන්ට සහ ඔබගේ උපදේශකයන්ට සහ පූජ්‍ය පක්ෂයට දානමාන දීම ඔවුන් වෙනුවෙන් සැලකිලි දැක්වීම මේ සඳහා සුදුසු වතාවත් විදිහට දක්වන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් ඊට අමතරව ඔබගේ ලග්නාධිපති ග්‍රහයන් මරණකාරක ස්ථානවලට යොමු වෙලා හිටියා ධනු ලග්න හිමියන් සහ මකර ලග්න හිමියන්. ඉතින් මේ මරණකාරක ස්වභාවයෙන් මිදෙන්න පුළුවන් ආශිර්වාදය ගෙන එන්න පුළුවන් විශේෂයෙන් ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් වන්දනාමාන කිරීම දෙවි දේවතාවුන් වන්දනාමාන ලෙස සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙතනදී මේ මරණකාරක ස්ථාන වලට අධිපති ග්‍රහයන්ගේ වර්ණ භාවිතා කිරීම හරහාත් යම් කිසි මට්ටමකට එයින් මිදෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් මේ ධනු ලග්න හිමියන්ට ඔබගේ ලග්නාධිපති ග්‍රහය 3 වෙනි තැන්පත් සිටින නිසා රතු වර්ණය නිතර භාවිතා කිරීමෙන් ඒ භාවයේ පවතින ගැටලු වලින් මිදෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊට අමතරව මකර ලග්න හිමියන්ට ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ලග්නයමයි තැන්පත් වෙලා හිටියේ. ඉතින් ඒ නිසා එතනදී අපිට පුළුවන් විශේෂයෙන් කළු වර්ණය, තද නිල් වර්ණය වැනි වර්ණ භාවිතා කරලා ඒ තත්ත්වවලින් මිදෙන්න පුළුවන් ආශිර්වාදයක් ගේන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් ඒ තමයි ඔබගේ ලග්න මාර්තු මාසය තුලදී පීඩාවටපත් වුණු ලග්න සහ ඒ අවශ්‍ය ශාන්ති කර්ම. ඉතින් මෙවැනි මූ නැවතත් ග්‍රහ මාරු සහ මාස පලාපල වලින් ඔබ සම්බන්ධ වෙන අපේක්ෂාවෙන් යුතුව මම අදින් ඔබගෙන් සමු ගන්නවා. ස්තුතියි.